ආයිබෝන් දීපුතේ අපි අද ඉතා වැදගත් පාඩමක් කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ තුන්වෙනි වාරයට නියමිත පාඩමක්. ඒ තමයි න්‍යාස. මේ න්‍යාස පිළිබඳව ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍යදී අප කතා කරන්නේ න්‍යාස පිළිබඳ සාමාන්‍ය හැඳින්වීමක් විතරයි. ඔබට න්‍යාස පිළිබඳ ගොඩක් දේවල් උසස් පෙළ ගණිතයේදී ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි 10 පන්ති 11 පන්තියේදී න්‍යාසයක් කියන්නේ මොකක්ද? ඊළඟට න්‍යාස මත ගණිත කර්ම කීපයක් ඉගෙන ගන්න. අපි බලමු න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මම ලියනවා සංඛ්‍යා පිළිම විස්තරය. මේ බලන්න මේකේ තියෙන්නේ ළමයි දෙන්නෙක් ඉන්නවා A හා B කියලා. ඒ ළමයි දෙන්නට තෑගි පාර්සල් දෙකක් දෙන්න ලැහැත්ති. ඒ තෑගි පාර්සල් දෙකේ තියෙනවා පොත් තියෙනවා ඊළඟ පෑන් තියෙනවා. ඒට පොත් 3කුයි පෑන් 2කුයි තියෙනවා. බීට පොත් 5කුයි පොත් 4කුයි පෑන් 1කුයි. දැන් මේ 3යි 2යි 4යි 1යි කියන සංඛ්‍යා ටික මම ලියලා තියෙන්නේ කිසියම් සංවිධානගතව. ඒ කියන්නේ ඔබට බැලුවොත් පේනවා. දැන් මේ පේන දිකී බැලුවොත් පේලියක් ගත්තා. පළවෙනි පේලියෙන් දැක්වෙන්නේ Aට ලැබුණු තෑගි පාර්සලයේ තියෙන දේවල්. එතකොට B පේලියෙන් දෙවෙනි පේලියෙන් ලැබෙන්නේ Bට ලැබෙන තෑගි පාර්සලයේ තියෙන දේවල්. අපි ඒකේ තීරු දිහා බලමු. පළවෙනි තීරුවෙන් දැක්වෙන්නේ දීලා තිබෙන පොත් දෙන්නට. ඊළඟ තීරුවෙන් දැක්වෙන්නේ දීලා තිබෙන පෑන්. එතකොට මේ තියෙන්නේ මේ ඉලක්ක 4 සංවිධානගතව ලියා දක්වන්න. ආනේ ආකාරයට යම්කිසි ඉලක්කම් කුලකයක් සංවිධානව ලියා දක්වලා තියෙනවා. අපි ඒකට කියනවා න්‍යාසයක් කියලා. ඒ න්‍යාසය දක්වන්නේ මේමය. දැන් මේ න්‍යාසය 3යි 2යි 4යි 1යි කියලා අවවරණකින් කොටු කරනවා. ඊළඟට න්‍යාසයක් අර කුලකවත් මෙන්ම න්‍යාසයක් කැපිටල් ඉංග්‍රීසි අකුරකින් නම් කරන්නේ. ඒක මේ තියෙන්නේ ඒ කියන න්‍යාසය. ඊළඟ මම කියා දෙනවා ඔබට න්‍යාසයක් හඳුන්වන විදිය. න්‍යාසයක් හඳුන්වන්නේ පුතේ න්‍යාසයේ තියෙන පේලි ගණනයි තීර ගණනයි. දැන් මේකේ පේලි තියෙනවා දෙකක් නේ. පේලි දෙකක්. මේකේ තීරක් තියෙනවා දෙකක්. මේකේ පේලි 2යි තීර 2යි. පේලි 2යි තීර 2යි තියෙන්නේ අපි මේකට කියනවා 2යි 2 න්‍යාසයක් කියලා. මොකද 2යි 2 ලියන්නේ මෙහෙමයි. 2 ගුණ කිරීම 2 කියලා කියන්නේ. හැබැයි 2යි 2 ගුණ කිරීම 2 කියන්නේ 4 නෙමෙයි. ඒ න්‍යාසය ලියන ආකාරය. ඒකට අපි කියනවා න්‍යාසයේ ගණය කියලා. මොකද ගණය. එතකොට මතක තියාගන්න න්‍යාසයක් හඳුන්වන්නේ න්‍යාසයක් ගැන කතා කරන්නේ න්‍යාසයේ ගණය අනුව. දැන් මම ලියා දක්වලා තියෙන්නේ 2යි 2 න්‍යාසයක්. එතකොට මේ න්‍යාසය දිහා බලන්න. මේ ඉලක්කම් ටික ලියලා තියෙන න්‍යාසය අපි මේ B කියන න්‍යාසෙ පේලි කීයද? පේලි 2යි. පේලි 2යි තීර 1යි 2යි 3යි තීර 3යි. එහෙනම් මේ න්‍යාසයේ ගණය කීයද? මේ න්‍යාසයේ ගණය ඉස්සෙල්ලා ලියන්නේ පේලි ගණන පුතේ. 2 ගුණ කිරීම 3 ඊළඟට තීර ගන්න. එතකොට 2යි 3 න්‍යාසය. ඔය ඔබට මම කියලා දුන්නේ න්‍යාසයක් කියන්නේ මොකක්ද? න්‍යාසයක් දක්වන ආකාරය. ඒක ඔබට මම ඊළඟට කියලා දෙන්න උත්සාහ කරනවා න්‍යාස වර්ග කිහිපයක්. විශේෂ න්‍යාස වර්ග. දැන් මේ මම මේ ලියා දක්වන න්‍යාසය දිහා බලන්න පොඩ්ඩක්. මේ න්‍යාසයේ ලක්ෂණය මොකක්ද? මේ න්‍යාසයේ තියෙන්නේ පේලි 1යි. පේලි 1යි. තීර නම් තියෙන 3ක්. ඒ කියන්නේ මේ තියෙන්නේ 1යි 3 න්‍යාසයක්. යම්කිසි න්‍යාසයක
පේලි එකයි නම් අපි ඒකට කියනවා පේලි න්‍යාසයක් කියලා. එතකොට මේ තියෙන පුතේ පේලි න්‍යාසය. පේලි න්‍යාසය. ඊළඟට දැන් මේ න්‍යාසය දිහා බලන්න. දැන් මේ න්‍යාසය මෙහෙමයි ලියලා තියෙන්නේ. මේ B කියන න්‍යාසය. ඒකේ ලක්ෂණ ඒකේ පේලි කියන්නේ. ඒකේ තියෙනවා පේලි 1 2 3ක් තියෙනවා. පේලි 3යි. ඒකේ තීර කීයක් තියෙනවද? තීර 1යි. පේලි 3යි තීර 1යි නම් අපි ඒකට කියනවා තීර න්‍යාසයක් කියලා. එතකොට මම දැන් ටිකක් කියනවා පේලි න්‍යාසය තීර න්‍යාසය. හරි. තීර න්‍යාසය. ඊළඟට පුතේ තව තියෙනවා විශේෂ න්‍යාසය. දැන් මේ පේලි න්‍යාසය තීර න්‍යාසය ගැන මම කතා කරා. ඊළඟට දැන් මේ න්‍යාසයේ ලක්ෂණේ දැන් මේ න්‍යාසයේ දිහා බැලුවොත් අපිට පේන්නේ මේ ඒකේ න්‍යාසයේ පේලි ගානයි තීර ගානයි සමානයි. පේලි කීයද? පේලි 3යි. තීර කීයද? තීර 3යි. මේකේ ගානය 3යි 3යි න්‍යාසය. පේලි ගානයි තීර ගානයි සමානයි නම් හැඩේ සමචතුරස්‍රය. ඒකෙන් අපි කියනවා ඒක සමචතුරස්‍ර න්‍යාසයක් කියලා. මොන තවත් එකක් කියනවා. මොකද සමචතුරස්‍ර න්‍යාසය. සමචතුරස්‍ර න්‍යාසයක් කියන්නේ පේලි ගානයි තීර ගානයි සමානයි. ඊළඟට මේ න්‍යාසයක් අපි කියනවා සමචතුරස්‍රයක් විදිහට හරි ඍජු කෝණාස්‍රයක් විදිහට හරි මේ සංඛ්‍යා ටික ලියවෙන්නේ පුතේ. මේක නම් සමචතුරස්‍රයක්. ඒතර මේ විකර්ණ දෙකක් තියෙනවා. මෙන්න මේ වම් ඉහළ කෙළවරේ ඉඳලා දකුණු පහළ කෙළවර යා කරන විකර්ණය මේ අතර. වම් ඉහළ කෙළවර දකුණු පහළ කෙළවර යා කරන විකර්ණයට තමයි අපි කියන්නේ රූපයක ප්‍රධාන විකර්ණය කියලා. අනේ ප්‍රධාන විකර්ණයේ දිගේ එකේ ඉලක්කම තියෙනවා. අනිත් අවයව සියල්ලම බිඳුව නම්. මොකද ප්‍රධාන විකර්ණයේ දිගේ එක ඉතිරි අවයව සියල්ලම බිඳුව. ඒ න්‍යාසයට අපි විශේෂ නමක් කියනවා ඒකක න්‍යාසය. මොකද්ද? ඒකක න්‍යාසය. මේක මතක තියාගන්න මේක විශේෂයි. මේක හඳුන්වන්න විශේෂ අකුරකුත් පාවිච්චි කරනවා. දැන් මේ න්‍යාසවලට ඉංග්‍රීසි කැපිටල් අකුරුනේ පාවිච්චි කරන්නේ. මේකට විශේෂ ඉංග්‍රීසි කැපිටල් අකුරක් තියෙනවා. ඒ තමයි කැපිටල් I. මොකද න්‍යාසය ප්‍රධාන විකර්ණේ තියෙන්නේ ඒක දැන් මේ බලන්න. 1.1 ප්‍රධාන විකර්ණේ එක තියෙන්නේ ඉතිරි අවයව තියෙන බිඳුව. සමචතුරස්‍ර න්‍යාස තමයි බොහෝට ඒකක න්‍යාස. දැන් මේකේ 1 තියෙන්නේ මේ දෙපැත්තේ තියෙන බිඳුව. එතකොට මේක ඒකක න්‍යාසයක් තව එකක් ලියමු. දැන් මේ න්‍යාසය 1.1 දැන් මේ න්‍යාසය දිහා බලන්න. මේ න්‍යාසයේ ප්‍රධාන විකර්ණයේ එක ඉතිරි අවයව සියල්ලම බිඳුව. ආන මේ තියෙන්නේ ඒකක න්‍යාසය. ඊළඟට මේ න්‍යාස සමචතුරස්‍ර න්‍යාසවල විශේෂ ලක්ෂණයක් තියෙනවා. දැන් මේක සමචතුරස්‍ර න්‍යාසය. සමචතුරස්‍ර න්‍යාසයේ විකර්ණයෙන් දෙපැත්තේ අවයව ගාන සමානයි නා. මේකේ ඒකක න්‍යාසයේ විශේෂයක් තියෙනවා. අවයව ගාන සමාන විතරක් නෙමෙයි එන්නේ බිඳුව. ඒකක න්‍යාසයේ කිසියම් න්‍යාසයක විකර්ණයෙන් දෙපැත්තේ තියෙන අවයව ප්‍රමාණ සමාන නැහැ. ඒකට අපි කියනවා මේ සමමිතික න්‍යාස. හැබැයි ඉතින් සමමිතික න්‍යාස වෙන්නේ සමචතුරස්‍ර න්‍යාසම තමයි. එතකොට දීපිතේ ඔය අද මම කරා. ඔබට ඉස්සෙල්ලා මේ වීඩියෝෙන් කියලා දෙන්න ලෑස්ති උනේ න්‍යාසයක් කියන්නේ මොකක්ද? න්‍යාස වර්ග, න්‍යාස හඳුන්වලා දෙන්න. එතකොට මම න්‍යාසයක ගණේ න්‍යාසය හඳුන්වන්නේ කතා කරන න්‍යාසයක ගණයෙන්
ගණය කියන්නේ පේලි ගානයි තීර ගානයි. ඒක පේලි ගානයි තීර ගානයි ගුණ කිරීම ලකුණ දාලා ලියන්නේ. මුලින් ලියන්නේ පේලි ගානේ ඊළඟ ලියන්නේ තීර ගාන. ඊළඟ ඔයාලට මම ඒකක න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. ඊළඟ න්‍යාසයක සමමිතිය තියනවද නැද්ද කියන එක බලන්න කොහොමද කියලා දුන්නා. ඒකක න්‍යාසය කියන්නේ ප්‍රධාන ව්‍යාර්ථයේ 1 ඉතිරි අවයව බිඳුව වෙන න්‍යාස. සමමිතියක් තියනවා කියන්නේ විකර්ණයෙන් දෙපැත්තේ සමාන අවයව ගණන් තියෙන න්‍යාස සමමිතික න්‍යාසය. ඒක ඔබට පුළුවන් මම ඊළඟට න්‍යාස ගණිත කර්ම කියලා දෙනවා. ඊට ඉස්සෙල්ලා එතෙන් යන්න ඉස්සෙල්ලා මේ දානමය එක අභ්‍යාස කරා. එතකොට අපි න්‍යාස ගැන කතා කරලා තව එකක් මේකට කියලා දෙනවා. ඊළඟ